समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता सद्धम्म श्रवण कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नंगो दुम्भन्न रूपासि किसो धम्म निसत्थतो उपहासुलिको किसी को न त्वं मसि मारिस अहं बधन्ते पेतोमि दुग्गतो यमलोकिको पापकर्मं कारित्वान् पेतलोकं इतो गतोति ලෝතුරා තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෝතුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාළ ධර්මයෙන් සැනසීමටපත් ඒ උතුම් උත්තමාවියන්ට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු කොටගත් මෙරට වාසී ලෝවාසී පින්නති මහා සංඝරත්නයන් අවසරයි. මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාව සඳහා උතුම් ධර්ම දානමය පින්කමෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්න යෙදෙන විශ්‍රාමික පාඨශාලාචාර්යිනී ගමගෙදර පොඩිමැණිකේ පින්වන්ත මහත්මිය මේ උතුම් පින්කමෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන විශේෂ අරමුණක් වශයෙන් තැන්පත් කොට තිබෙන්නේ තලාතෝය අංකෙලි පිටිය නුගලියද්ද පාරේ මඩිත්ත හේනෙහි ලිපිනේහි පදිංචිව ඉඳලා විශ්‍රාමික පාඨශාලාචාර්යිනී ගමගෙදර පොඩිමැණිකේ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ මේට වසර 30කට පෙර පරලෝ සපත් වන්නට යෙදුණු චන්ද්‍රසේකර මුදියන්සේලාගේ අබේරත්න මහත්මයාට පින් අනුමෝදන් කරන්නට තමයි අරමුණ.
ඊට සමගාමීව මෑණියන්ට පියාණන්ට කුල පරම්පරාගත ඥාතිවරුන්ට උතුම් නිර්වාණ අවබෝධයම සැලසෙත්වා යන ප්‍රාර්ථනාව ඇතිව තමයි මේ පින්කම අම්මා සිද්ධ කරන්නේ. මාතෘකාවක් වශයෙන් ඉදිරිපත් කොට තිබෙනවා ගෞරවනීය ස්වාමීනි කුසල් වඩා ගන්නා ක්‍රමය ගැන දේශනාවක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මා කල්පනා කරනවා කුසල් වඩා ගන්නට නම් සසර පවතින දුක් ස්වභාවය ගැන දැනගන්න ඕන. සසර පවතින දුක් ස්වභාවය ගැන තේරුම් ගත කෙනා പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරලෝකේ, තිරිසන් ලෝකේ, අපාය ධර්මයේ තුලින් දකින කෙනා පින්වත්නි කුසල් වඩා ගන්නවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. වැත්තු නිතරම මේ ප්‍රඥා නාලිකාවේ දේශනාවන් අහන නිසා ඔබට දීර්ඝව යම් ධර්ම පරයයක් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කියපු ගමන් ඔබට ධර්මයේ එය අහලා පුරුදු නිසා මතක් වෙනවානේ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය තුල කතා කරනවා නූපන් කුසල ධර්මයේ උපද්දව ගන්න වීරිය වඩන්න ඕන. උපන් අකුසල ධර්මයේ ප්‍රහාණය කරන්න වීරිය වඩන්න ඕන. හතරෙන් දෙකක් ඔය ඇත්තන්ට මම කියන්නම්. එකක් තමයි නූපන් කුසල ධර්මයෝ දියුණු කර ගන්න වීරිය වඩන්න ඕන. නූපන් කුසල ධර්මයෝ වඩා ගන්නට නම් අපාය භය සසර භය දකින්න ඕන. උපන් කුසල ධර්මයෝ රැකගෙන තව දියුණු කර ගන්න නම් කුසලයේ ඇති විපාකයේ ගැන දකින්න ඕන. උපන් අකුසල ධර්මයෝ ප්‍රහාණය කර ගන්නවා කියද්දී දැන් ඔයත් හිතන්න උපන් අකුසල ධර්ම මොනවද උපන් අකුසල ධර්ම? ඔබට හිතන්න පුළුවන් උපන් අකුසල ධර්ම මොනවද? අකුසල ධර්මට ඉපදිලා නැහනේ. සරලව තේරුම් ගන්න මතු පිටින් ඔබ ජීවිතේ දකින්න උපන් අකුසලයේ තමයි ක්‍රෝධය. මම දවසක්ම ප්‍රඥා නාලිකාවේ පැයක් දේශනා කළ ක්‍රෝධය පිළිබඳව. උපන් අකුසලයේ තමයි ක්‍රෝධය. උපන් කුසලයේ තමයි මෛත්‍රිය. උපන් කුසලයේ රැක ගන්න ඕන, ඉපදුණු අකුසලයේ දුරු කරන්න ඕන. ක්‍රෝධය ඉපදුනාට පස්සේ නුවණැති කෙනා, ඥානවන්ත කෙනා, අවබෝධයක් ඇති කෙනා දකිනවා ක්‍රෝධය කියලා කියන්නේ අකුසලයක්. ප්‍රධාන අකුසල තුනක් තියෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය. එනම් ප්‍රධාන අකුසල ධර්ම තුනේ එකක් තමයි ද්වේෂය. ද්වේෂය කියන්නේ තරහව. එහෙනම් මගේ හිතේ ක්‍රෝධය තියෙනවා. එහෙනම් උපන් අකුසලයෝ තියෙනවා. දැන් උපන් අකුසලයෝ තියෙනකොට කුසලය හීන වෙනවා. අකුසලය බලවත් වෙන්න වෙන්නේ කුසලය හීන වෙන එක. කුසල් බලවත් වෙන්න වෙන්නේ අකුසලය හීන වෙන එක. ඔබ නිතරම වෛරී සිතකින් නම් ඉන්නේ, ක්‍රෝධ සිතකින් නම් ඉන්නේ, තරහ සිතකින් නම් ඉන්නේ, අකුසල සිතකින් නම් ඉන්නේ. ඔබේ සිතට ගලාගෙන එන්නෙම පින්වත්නි අකුසල් චෛතසිකය. ඒ අකුසල් චෛතසිකයම දියුණු වෙන්න බොහෝ දේවල් තැනෙනවා.
ධාතුවකට ධාතුවක් එකතු වෙනවා කියලා කතාවක් අහලා තියෙනවනේ ඇත්තෝ. උපන් ක්‍රෝධය සැනින් දුරු නොකරගත්ත කෙනාට පාප මිත්‍රයෙක් එකතු වෙලා හිටියොත් එයා උපන් ක්‍රෝධය තව තවත් දියුණු කරන. ඔව් ඔයා ඔක්කොම කරන්න ඕන. එයාව එලවලම දාන්න ඕන. එයාට ගහන්න ඕන. ඔය මිනිස්සු වත් එක්ක ඉන්න හරීම තරහේ. බලන්නකො බැලුවත් බලන්නේ හරි රවලනේ. ඔයා එහෙම ඉන්න ඕන කෙනෙක්ද? ඔයාට ලොකු ධනයක් තියෙනවා. බලයක් තියෙනවා. පිරිසක් තියෙනවා. ඔයා ඕක එලවලම දාන්න, ගහලම දාන්න, විනාශ කරලම දාන්න. දැන් ඉන්නේ කවුද? උපන් අකුසලය දුරු කරන කෙනෙක්ද? උපන් අකුසලේ වර්ධනය කරන කෙනෙක්? උපන් අකුසලේ වර්ධනය කරන කෙනෙක්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ගහන්න දෙවනවා, බනින්න දෙවනවා. දැන් උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා එළි වෙනකන් ඉන්නේ ද්වේෂයෙන්ද මෛත්‍රියෙන්ද? ද්වේෂයෙන්. ද්වේෂයෙන් යම් වූ කෙනෙක් ඉන්නකොට උපන් අකුසල් තියෙනකොට එයා ළඟ තියෙන කුසල අරමුණු පින්වත්නි නැති වෙලා යනවා. මෛත්‍රිය කිට්ටුවත් වෙන්නේ. ඉන් පස්සේ මොකද වෙන්නේ? මේ මූණ මැලෑනි වෙලා යනවා. කොච්චර පවුඩර් ගෑවට, සුදු වෙන කොණ්ඩේ කළු කලාට, හැලුණු දත් ඉන්දුවට, ගිලුණු ඇස් උඩට ගත්තට ඔක්කොම කලාට වැඩක් වෙන්නේ හදවත ඇතුළට ඇවිල්ලානේ අකුසල්. මෛත්‍රිය නෑ. මෛත්‍රිය නෑ. හරිම රාක්ෂ පෙනුමක් තියෙනවා. කවුරුත් එයත් එක්ක නෑ. හැමෝම එයා වතහරින උපන් අකුසල් හිත ඇතුළේ තිබ්බහම දරුවෝ නම් දැන් දෙමව්පියන්ගේ හිතේ නම් උපන් අකුසල් තියෙන්නේ. වෛරය තියෙන්නේ, ද්වේෂය තියෙන්නේ, පලිගැනීම තියෙන්නේ, උපන් අකුසල් තියෙන්නේ. සිතේ නම් තමන්ගේ ඔබ හොඳට තේරුම් ගන්න පින්වත්නි, ඉස්සරලම ඔබ ළඟින් ඉන්න අය ඔබෙන් ඈත් වෙලා නම් ඔබ ළඟ ද්වේෂය තියෙනවා කියලා ඔබ තේරුම් ගන්න. ඔබේ දරුවෝ ඔබව දාලා යන්නේ නැති වෙයි. ඒ තාත්තා නිසා, ඒ අම්මා නිසා. හැබැයි දාලා නොගියට හිතෙන් දාලා ගිහිල්ලා. ඇයි? ඔබේ ද්වේෂය දරුවන්ට දරා ගන්න බැරි වුණාම දරුවෝ කරන්නේ ඒ දෙමව්පියන්ව පොඩ්ඩ හරි ඈත් කරනවා. කවුරුත් කැමති නෑනේ පින්වත්නි ඉරත් වෙච්ච යකඩයක් ළඟ තියන් ඉන්න. කවුද කැමති? කවුරුත් කැමති නෑ. තමන්ගේ දරුවෝ තමන් දාලා යනවා. ඔන්න පළවෙනි එක. උපන් අකුසල් ද්වේෂෙ තිබ්බ ගමන් තමන්ගේ ස්වාමියා තමන් දාලා යනවා. තමන්ගේ බිරිඳ තමන් දාලා යනවා. ඇයි දාලා යන්නේ? ද්වේෂය කියලා කියන්නේ මිතුරු එකතු කරන එකක් නෙමෙයි. මිතුරු දුරු කරලා හතුරු කිට්ටු කරන එකක්. තනි වුණාට පස්සේ කවුරුත් නැහනේ. දරුවෙක් නැත්තම්, මල්ලෙක් නැත්තම්, නෑදෑයෙක් නැත්තම් පින්වත්නි ද්වේෂය කියලා කියන්නේ අපකීර්ති ඇති කරන එකක්, කීර්තිය නැති කරන එකක්. අකුසල්. උපන් අකුසල්. අකුසල් වඩා ගන්න ආකාරයෙන් විස්තර කරන්න කියන්නේ. එන අකුසල් වලින් රැස් වෙන ආදීනව දැක්කහම කුසල් වඩා ගන්න එපාය. ඔබේ දරුමුණු බොරොත් එක්ක, ඔබේ බිරිඳ ස්වාමියා එක්ක, අසල්වාසීන් එක්ක ඔබ සතුටින් ඉන්න නම්, සමගියෙන් ඉන්න නම්, එකමුතුකමෙන් ඉන්න නම් ඔබ ළඟ තියෙන්න ඕන ගුණවන්තකම මෛත්‍රිය. ඒ අය ළඟ මෛත්‍රිය නෑ. ඒ නිසා මම ළඟ මෛත්‍රිය නෑ. එහෙම නෑ. එහෙම කොහොමද වෙන්නේ? හැමෝම එක්ක හිනහ වෙලා කතා කරලා දුකසක බෙදාගෙන වංක නැතුව, කුහක නැතුව අවංකව නේ? අවංකව
අවංකකමෙන් කෙනෙක් එක්ක ඉන්නවා නම්, අවංක මෛත්‍රියක් තියෙනවා නම්, මුලා නොකරන මෛත්‍රියක් තියෙනවා නම්, වංචා නොකරන මෛත්‍රියක් තියෙනවා නම්, වංචා නොකරන ධර්ම ශ්‍රවණය කිරීමක් තියෙනවා නම්, එයා ළඟින් පින්වත්නි කවුරුත් ඈත් වෙලා යන්නේ නැහැ. ඇයි? එයා ළඟ හරිම විශාල සුවඳක් එනවා. ඒ සුවඳ කවුරුත් දාලා යන්න කැමති නැහැ. ඒ සුවඳට කියනවා පින්වත්නි සිල් සුවඳ කියලා. ඒ සිල් සුවඳට දරුවෝ දාලා යන්නේ අපේ අම්මා හැමදාම පන්සල් යනවා. අපේ අම්මා හැමදාම බුදුන් වඳිනවා. අපේ අම්මා තාත්තා හැමදාම දන් දෙනවා. අපේ අම්මා තාත්තා මගේ දරුවොත් එක්ක, මගේ ඒලිත් එක්ක, මගේ මුණුබුරු මිනිබිරියොත් එක්ක හරිම සමග සම්පන්නව ඉන්නේ. අපේ අම්මා තාත්තා හැමෝටම මෛත්‍රී කරනවා. අතර දෙයක් අහු වුණොත් තවත් කෙනෙකුට දීලා මිසක් කොට්ටේ ඇස්සේ දාගෙන කන කෙනෙක් නෙවෙයි. අපේ අම්මා ගාව හරි හොඳ සීලයක් තියෙනවා. සිල්වන්තයි. කවුද පින්වත්නි සිල් සුවඳ දාලා යන්න කැමති? බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු ශීලය නිසා සත්තු සිව්පවපව බුදුහාඳුරෝ දාලා ගියේ නෑ. එහෙම නැතුව බේබද්දු, කුඩුකාරයෝ, ගංජා උරන මිනිස්සු, බහුභාර්යා සේවනය කරන මිනිස්සු, හොරකම් කරන අය වටේටම හිටියාම පින්වත්නි තමා ළඟ අකුසල චෛතසිකයෝ දියුණු වෙනවා. එයාට දන් දෙන්න හිතෙන්නේ රැස් කරගන්නමයි උගන්වන්නේ. ඒ කඩා ගන්න ලේසියිනේ. කඩා ගන්න ලේසියි. හොඳට වර්ණනා කරනවා. ඇයි? තමන්ට ලාභෙ වැඩි. හොඳට වර්ණනා කරලා එයාගේ දේවල් දැහැ ගන්නවා. මැරුණට පස්සේ යාට යන්න වෙන්නේ කොහාටද? සතර පායට. එතනින් ගලවන්න කවුරුත් නැහැ. අකුසල් තමන් ළඟ තිබුණොත්, තමන් ළඟ මෛත්‍රිය නැතුව වෛරය තිබුණොත් තමන් පිරිහෙනවා. තමන් පිරිහෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියාට ඔබ වැඩක් වෙන්නේ නැහැ. ඔබ ළඟ මෛත්‍රියවත් නැත්තම්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවානේ මහණෙනි තමාගේ ඉඳලා ලෝකයට මෛත්‍රී කරන්න කියලා. එහෙනම් මම නිදුක් වෙම්මා කියලා කියනකොට මම නිදුක් වෙන්න නම් මම ළඟ නිදුක් වෙන්න ප්‍රතිපදාවක් තියෙන්න ඕන. ඒ තමයි තරහව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, කුහකත්වය, වංකකම වගේ අකුසල් දුරු කරපු කෙනෙක් වෙන්න. මම දුරු කරපු කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ ඉන්පස්සේ පින්වත්නි මගේ නිවසේ, මගේ පවුලේ, මගේ ඥාතිවරු සුවපත් ඇත්තෝ භාවයට පත් වෙන්නට කැමති කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්තම් සංසාරයේ දුගතියක තමයි උපදින්න වෙන්නේ. අකුසල් දුරු කර ගන්න නම්, කුසල් වඩා ගන්න නම් අකුසල් වල තියෙන ආදීනව දැනගන්න ඕන. කුසල් වල තියෙන කුසල විපාක ශක්තිය ගැන දැනගන්න ඕන. එහෙම කෙනෙකුට පින්වත්නි කුසල් වඩා ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධානුශාසනං. මේ ලෝකේ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම සියලු ලෝක සත්වයාට පින්වත්නි අනුදැන වදාලේ සබ්බ පාපස්ස අකරණං සියලුම පව් වලින් නිදහස් වෙන්න ඕන. ඔබට හිතෙන්න පුළුවන් අභිධර්ම පිටකයට අනුව එහෙනම් හාමුදුරුවනේ අකුසල් චෛතසිකයෝ කියන්නේ මේ වටනේ, කුසල චෛතසිකයෝ කියන්නේ මේ වටනේ. එච්චර ගැඹුරු ධර්මයකින් යෝ කල්ල ගන්න ඕන. මත පිටින් ඕ කල්ලගෙන පින්වත්නි එච්චර ගැඹුරු ධර්මයකට බහින්න නම් ඔබ මෛත්‍රියවත් ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න ඕන. කුසලස්ස කුසල් උපදව ගත්ත කෙනෙක් වෙන්න ඕන. සබ්බ පාපස්ස අකරණං සියලුම පව් වලින් දුරු වෙච්ච කෙනෙක් වෙන්න ඕන.
සබ්බ පාපස්ස කරන කුසලස්ස උපසම්පදා. කුසල් පව් වලින් දුරු වුණොත් තමයි කුසල් උපදින්නේ. වෛරයෙන් ඈත් වුණොත් තමයි මෛත්‍රිය උපදින්නේ. පාපස්සා කරන ඉස්සරලා තමන් පව් අයින් කරගත්ත කෙනෙක් වෙන්න ඕන. අකුසල් නොවඩන කෙනෙක් බවට පත් වෙන්න ඕන. කුසල් වඩන්නෙක් බවට පත් වෙන්න ඕන. උදේම අවදි වෙලා මම සියලු සත්වයන්ට මෙත් වඩනවා කියලා ඇඳේ ඉඳගෙන හරි පුටුවේ ඉඳගෙන හරි බිම වාඩි වෙලා හරි ඇස් දෙක පියාගෙන දරුවන්ට පේන්න මුණුබුරු මිනිබිරියන්ට පේන්න පවුලේ සහලේ ඥාතීන්ට පේන්න මෛත්‍රියෙන්මයි මම ජීවත් වෙන්නේ කියලා සමාජයට පේන්න ඔබ ජීවත් වෙන එකට කියන වංචනික ධර්ම කියලා පින්වත්නි. ඒවා වංචාවෙන් කරන ඒවා. අවංකව කරන කෙනා පින්වත්නි ක්‍රියාවෙන් ඔප්පු කරනවා. එයා සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සංසාර දුකෙන් අත මිදෙත්වා. එයා කවදාකවත් ලස්සන බණ කතාවක් කිව්වට පස්සේ කොට්ටේ ඇස්සේ පොත දාගන්නේ. දානයක් දෙනකොට හොරෙන් දන් දෙන්නේ නැහැ. පිරිස එකතු කරගෙන දන් දෙනවා. පිරිසට කතා කරලා දන් දෙනවා. දුගී මගී යාචකාදීනට දන් දෙනවා. මහාන බමුණන්ට දන් දෙනවා. වෙහෙර විහාරස්ථාන තනනව නිර්මාණය කරනවා. මොකටද මේ? සචිත්ත පරියෝ දපනං මගේ සිට දමනය කරගන්න මා කුසල් වැඩි යුතුයි. ඒ නිසා මම කුසල් කරගන්නවා. පින්වත්නි, එහෙනම් කුසල් වඩා ගන්න නම් තමන් ඉස්සෙල්ලා කුසල් දුරු කරපු කෙනෙක් වෙන්න ඕන. ලෝභය දුරු කරපු කෙනෙක් වෙන්න ඕන. ලෝභය දුරු කරපු කෙනාට තමයි දන් දෙන්න පුළුවන්. ලෝභය එකතු කරගත්ත කෙනාට දන් දෙන්න බෑ. හරිම ලස්සන කතාවක් තියෙනවා. ඇත්තෝ ඉන්න ගමන් කියවලා බලන්න. පේතවත්තුවේ. පේතවත්තු වරණාවේ අපේ බුදුරජාණන් වහන්සේ දවසක් වැලි කතරක් මගින් වැඩම කරනවා. වැලි තියෙනකොට මතක් වෙන්නේ මොකද්ද? අවුව විතරක් තියෙන වැස්ස පොදක්වත් නැති විශාල තල් ගස් වගේ කාෂ්ඨකයට හැදෙන ගස් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් වඩිනවා. වඩිනකොට නග්ගෝ දුබ්බන්න රූපාසී කිසෝ ධම්ම නිසත්තතෝ උප්පා සුලිකේ නිසිකෝ කෝනු ත්වං ඉසිමාරිස. අර වැලි කතරේ වැහි පොදක්වත් නැති වෘක්ෂ අව්වේ කිසිම පිහිටක් නැති දුක් විඳින ධනපාල ප්‍රේතය දකිනවා. දුක් විඳින ධනපාල ප්‍රේතයා නග්ගෝ දුබ්බන්න රූපාසී. ඒ ප්‍රේතයාගේ ස්වභාවය මොනවද? වෙන්වෙන් පෙනෙන ඉල ඇට ඇති. මේ ශරීරයේ මස් නැහැ. ඇට කෑලි ඉල ඇට වෙන්වෙන්ව එකක් පේනවා එකක් පේනවා එකක් ගාව. ඔබට මේ කතාව කියද්දි හිතේ රෝගී වෙලා ඇඳක දුක් විඳින රෝගී තැනැත්තෙකු ඔබට වෙන්න පුළුවන්, මට වෙන්න පුළුවන්. කන්න බැරිව අපමණ වෙහෙසට පත්වෙන එහෙම ලෙඩ්ඩු ඔබ දැකලා ඇති. වෙන්වෙන්ව පෙනෙන ඉල ඇට ඇති. ඔන්න ශරීරයේ ස්වභාවය. ඉල ඇට කූරු පවා එකට පේන. කිසෝ ධම්ම නිසත්තකෝ. කිසෝ කිස කෙට්ටුයි කුඩයි කෘෂව. ධම්ම නිසත්තකෝ වස්ත්‍ර නෑ උපන් ඇඳුමෙන්. දුබ්බන්න රූපාසී දුබ්බන්න දුර්වර්ණයි වර්ණවත් නෑ. අප්‍රසන්නයි වර්ණවත් ස්වභාවයක් නෑ. ප්‍රිය ස්වභාවයක් නෑ. උප්පා සුලිකෝ කිසිකෝ කෝනුත්වං මසිමාරිස.
නහරවැල් ඉලිප්පිලා නහරවැල් උඩට ඇවිල්ලා ඉන්න කෝන ත්වංවසිමාරිස මෙහි ඉන්න ඔබ කවුද කියලා ඇහුවා. කෙට්ටුයි ඉලෑට පේනවා නහරවැල් එළියට ඇවිල්ලා දුර්වර්ණ ස්වභාවයකින් යුක්තයි මෙහි ඉන්න ඔබ කවුද කියලා ඇහුවා. දැන් මෙන්න අකුසල් වඩාගත්ත කුසල් ප්‍රහීන කරගත්ත කුසලයෙන් පිරිහීමකට පත්වෙච්චි සත්වයාගේ භව ගමන. මේ කතාවෙන් ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි මේ ප්‍රේතයා මනුස්ස ලෝකේ ඉන්නකොට හිටපු විදිහට ඔබ හිටියොත් ඔබටද දවසක බුදු කෙනෙක් අභිමුඛව මෙබඳු ප්‍රකාශයක් කරන්න වෙනවා. එහෙනම් කුසල් වඩාගත යුතු වෙනවා කියන එක ඔබ බුද්ධිමත්ව පින්වත්නි තේරුම් ගන්න ඕන. අහනවා ඔබ කවුද? අහං බන්තේ පේතෝ මිහි දුග්ගතෝ යම ලෝකිතෝ පාප කම්මං කරිත්වාන පේත ලෝකං ිතෝ ගතෝ. ඇත්ත කියනවා. මනුස්ස ලෝකේ නම් බොරු කියනවා, പ്രേත ලෝකේ ඇත්ත හරි කියනවා. බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා ස්වාමීනි, බන්තේ ස්වාමීනි, අහං පේතෝම්හි මම ප්‍රේතයෙක්. මම ප්‍රේතයෙක්. දුග්ගතෝ යම ලෝකිතෝ දුග්ගිතෝ නපුරු ගති ඇතිව නපුරු ගති ඇතිව පාප කම්මං කරිත්වාන පව්කම් කරලා പ്രേත ලෝකං ිතෝ ගතෝ പ്രേත ලෝකයට ආවා. දැන් බලන්න එතකොට පින්වත්නි, පාප කර්මය පාප කම්මං කරිත්වාන ඒ කියන්නේ පව් වැඩ කරලා අකුසල් කරලා പ്രേත ලෝකං ිතෝ ගතෝ പ്രേත ලෝකයට ආවේ. එහෙනම් කුසල් නොවඩ ගත්තොත් අකුසල් කරගත්තොත් ඔබටද මටද යන්න වෙන්නේ සකල ලෝක සත්වයාට කෘස වෙච්චි නහරවැල් එළියට ආපු ඉලෑට එළියට පෙනෙන වර්ණය අතින් දුර්වර්ණ වෙච්චි අපමණ දුකට වෙහෙසකට පත් වෙන പ്രേත ලෝකයේ ගිහින් උපදින්න වෙනවා. කුසල් නොවඩ ගත්තොත් අකුසල් වඩා ගත්තොත් ඔන්න යන්න වෙන තැන. ඉන් පස්සේ ආපහු ලෙඩාගෙන් මහගත්තන් පස්සේ ලෙඩේ ස්වභාවය දැනගන්න පුළුවන්. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේට ඒක කියන්න බැරිකම නෙමෙයි. බුදුරජාණන් වහන්සේට තියෙනවා නුවණ නේද? ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානෙ තියෙනවා, චතුප්පපාද ඥානෙ තියෙනවා, අසවක්ඛ්‍ය ඥානෙ තියෙනවා, පුබ්බේ නිවාසානුසතිනේ පෙර තමන්ගේ ගත කරපු ජීවිත පිළිබඳව දකින්න නුවණ බුදු කෙනෙකුට තියෙනවා. නමුත් මේ പ്രേතයගෙන්ම අහලා මේ කාරණාව දැනගත්තොත් වටිනවා. මොකද ලෙඩේ තියෙන හුට නිසා. කින්නු කායේන වාචාය මනසා දුක්ඛටං කතං කිස්ස කම්ම විපාකේන പ്രേත ලෝකං ිතෝ ගතෝ. හරිම ලස්සනයි. මොකද්ද? කින්නු කායේන වාචාය මොනවද? කයින් වචනෙන් මනසෙන්. මනසා දුක්ඛටං කතං මනසෙන්. කිස්ස කම්ම විපාකේන പ്രേත ලෝකං ිතෝ ගතෝ. කයින් වචනෙන් මනසෙන් මොනවද කරපු නපුරුකම් නරක වැඩ අගුණ අකුසල් කිස්ස කම්ම විපාකේන කුමන කර්ම විපාකයක් නිසා പ്രേත ලෝකං ිතෝ ගතෝ പ്രേත ලෝකයට ආවද? ඇයි උඹට ඔහොම වෙන්න හේතුව කියලා ඇහුවා. දැන්
එක්කෝ පොලිසියකින් දනුවමක් වින්දට පස්සේ රස්සාාවෙන් එලියට දැම්මට පස්සේ මොනවාන් හෝ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ කෙනෙක් අහනවා ඇයි ඔහොම වුණේවාට මොකක්ද වෙන්න හේතුව? ඇයි ඔහොම වෙන්න හේතුව මොකක්ද හේතුව කියලා අහනවා. ආන් ඒ වගේ අහනවා කින්නු කායේන වාචාය මොකද්ද කරගත්තේ කයෙන් වචනෙන් මනසා දුක්ඛටං කතං මොනවද කරගත්තේ දුක් සහගත දේවල්. කිස්ස කම්ම විපාකේන මොන වගේන්ද කරගත්ත කර්මය പ്രേත ලෝකං ඊතෝ ගතෝ මොකද්ද പ്രേත ලෝකෙන් ආපු එක പ്രേත ලෝකෙට ගියේ ඇයි? හරිම ලස්සනට පින්වත්නි විස්තර කරනවා කොහොමද? නගරං අත්ති පන්නානං ඒර කජ්ජන්ති විස්සුතං තත්ත සෙට්ටි පුරේ ආසේ ධනපාලෝති මං විදු කියනවා. දසත්ත කියන රජ්ජුරුවන්ගේ කාලේ ඒක රජ්‍ය කියලා ඒර කච්ච කියන ඒර කජ්ජන්ති විස්සුතං ඒර කජ්ජය කියන ප්‍රසිද්ධ නුවරක් තිබුණා. ඒ නුවර ඒ නුවර සෙට්ටිපුරේ ආසේ ඒ නගරේ සිටු කෙනෙක් වශයෙන් ධනපාලෝති මං විදු ධනපාල සිටුවරයායයි මහජනයෝ දැනගෙන හිටපු කෙනෙක් වුණා. දසත්ත කියන රජුරුවන්ගේ කාලේ ඒරකජ්ජ කියන නුවර ප්‍රසිද්ධ සිටුවරයෙක් හිටියා. එයාට මිනිස්සු කිව්වේ ධනපාල කියලා. අසීති සකට වාහනං හිරඤ්ඤස්ස අහෝසිමේ පහූතං මේ ජාත රූපං මුත්තා එලුරියා බහු. ඔන්න පින්වත්නි අකුසලය මොකද්ද? මට අමුරත්තරං පටවපු ගැල් 80ක් තිබුණා. අමුරං පටවපු ගැල් 80ක්. ගැල් කියන්නේ කරත්ත. අමුරත්තරං පටවපු කරත්ත 80ක් මට තිබුණා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මට බොහෝ රත්තර ඊට අමතරව තව විශාල රත්තරන් තිබුණා. මුත්තා වෙලුරියා බහු මුතු වෛඩූර්ය මැණික් තව බොහෝ තිබුණා. ඕන්න පින්වත්නි. නැති කෙනෙක් එහෙම නෙමෙයි. හොද්දට තිබිච්ච කෙනෙක්. මොනවද තිබුණේ? අමු රත්තරන් තිබුණා. තව රත්තරන් තිබුණා. මුතු තිබුණා. වෛඩූර්ය මාණික්‍ය තිබුණා. සිටුවරෙක් බොහෝ ධනෙ තිබුණා. තාව මහත් ධනස්සාපේ නමේ ධාතුං පියං අහු පිදහිත්වා ద్వාර බුංජි මාමං යාචන කාද්ධසු. එපමණ මහා ධනයක් තිබුණු මහා ධනවතෙක්. හැබැයි මටද දන් දෙන්න නම් පුළුවන් කමක් නැහැ කිව්වා. නමේ ධාතුං පියං අහු. දන් දීම නම් මට ප්‍රිය දෙයක් නෙමේ. න පියං මට දන් දෙන එක නම් ප්‍රිය දෙයක් නෙවෙයි. මම ධනපතියෙක් කියලා දැනගත්තට පස්සේ මම ඉන්න ගෙදරට යාචකය හොයාගෙන ආවයි කිව්වා. යාචකය හොයාගෙන ආවා. මට හරි ධනස්කන්ධයක් තියෙනවා. ධනෙන් අඩු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ගියොත් යමක් ලැබෙයි කියලා යාචකයෝ මාව හොයාගෙන ආවා. පින්වත්නි, යාචකයෙක් ඔබ හොයාගෙන එනකොට යාචකයාට කිසිම දෙයක් ඔබට දෙන්න බැරි වුණොත් ඔබ ඒ යාචකයටත් වඩා යාචකයෙක්. යාචකයා හොර දෙයක් කළාද ඒක අපිට අදාළ වෙන එකක් නෙමෙයි. දැන් අර පහුගිය දවස්වල ඇත්ත දකින්න ඇතිනේ. යාචකයෙක්
මුදල් අරගෙන පස්සේ දියාගේ බැංකු කාඩ් එකේ මහත්තයාගේ වැටිලා ගිහින් ආපහු ලක්ෂයකමාරක දෙකක බඩු අරගෙන යාචකයා ගනුදෙනු කරපු කෙනා පොලිසියෙන් හොයාගෙන ගියාට පස්සේ තට්ටු දෙකේ තුනේ ගයක් හදලා කුලියටත් දීලා විශාල ධනස්කන්ධයක අනේ මහත්තයා මම මේ ඔක්කොම කරගත්තේ හිඟා කාලා පොලිසියට නොගිහින් බැරිද මේක බේර ගන්න සමා වෙන්න කියද්දිත් පොලිසිය ගිහින් දඬුවමට පත් කළා. ඉතින් ඔහු හිඟා කාලා තට්ටු ගානක ගෙදරක් හැදුවට ඔබ දකින්න පුරුදු වෙන්න සංස්කාර බලන්න කොච්චර ධනයක් තිබුණත් බලන්න එයා හිඟන්නේක් නේ. අනිත් පැත්තට ඔබ දකින්න පුරුදු වෙන්න අපේ රටේ මිනිස්සු කොච්චර දන් දෙන්න ඉන්නවද? යදින කෙනෙකුට ගිහියෙකුට පුංචි පුංචි මුදලක් හරි දන් දීලා එච්චර ලොකු ගෙදරක් හදා ගන්න දන් දෙන්න කොච්චර අපේ මිනිස්සු ඉන්නවද කියලා. ඒ අතර මම දීලා නැත්තම් එච්චර දන් දෙන මිනිස්සු අතර මම කිසිම කෙනෙකුට දන් දෙන්නේ. එහෙම නැත්නම් ඔබ හිතන්න පාය නම් මම යදින්නන්ට දෙන්නේ නැහැ. යදින්නු කියන්නේ කෝටිපතියෝ. උන්ට වඩා මම දුප්පත්නේ. ආය නම් මන් දෙන්න නැහැ. පෙන්වත්නි එක්කෙනෙක් දෙන්නෙක් එහෙම වෙන්න පුළුවන්. තිරිසන් සත්වයකට ඔබ දෙන ආහාර වේල ඔබට කුසල විපාකයක් ලෙස ආත්ම 500ක් සුගති විපාකත් කරලා දෙනවා. දැන් බලන්නකො මේ ධනපාල කියන සිටුවරයා නමේ ධාතුන් පියන් අහුන් දන් දෙන එකට නම් කැමති නැහැ. ඒ නිසා යදිනාය ගෙදරට ඉල්ලගෙන එන නිසා එයා පෙදහිත්වා ద్వාරම් බුංජි මාමං යාචන කාද්දසු යාචක ජනතාව මාව නොදකිත්වායි ප්‍රාර්ථනා කරමින් දොර වහගෙනම අනුභව කරනවලු. එයා කාටවත් දෙන්නේ නැහැ. දොර වහගෙනම අනුභව කරනවලු. හැබැයි යාචකෝ ආවොත් එහෙම යාචකයන්ට දෙන්න වෙනවා. ඒක නිසා ඊළඟට කියනවා පින්වත්නි අස්සද්දෝ මජ්ජරේ චාසේ කදරියෝ පරිභාසකෝ දදත්තානං කරොන්තානං වාර ඉස්සං බහූජනේ අසද්දෝ සද්දෝ කියලා කියන ශ්‍රද්ධාව අසද්දෝ කියලා කියන අසද්‍රාව එහෙනම් අසද්දෝ අසද්‍රාවන්ත ශ්‍රද්ධාව නැති මච්චරී කියලා කියන මසුරු ලෝභ මච්චරී සිටානෝ කියලා සිටානෝ කෙනෙකුත් ඉඳලා තියෙන මසුරු සිටානෝ අදින්න පුබ්බක මසුරු සිටානෝ මච්චරි මසුරුයි දෙන්නේ මසුරගේ ස්වභාවය තමයි අම්මට දෙන්නේ තාත්තට දෙන්නේ දරුවන්ට දෙන්නේ තමන් භුක්ති විඳින්නෙත් නෑ ඔක්කොම ධනෙ හම්බ කරගන්නවා පුළුවන් තරම් අඩුවට කරගන්න මච්චරි මසුරෙක් කදරියෝ පරිභාසකෝනේ තද මසුරෙක් පරිභාසකෝ බියෙන් තර්ජනය කරන්නෙක් දවීමේ ශ්‍රද්ධාව නැත්තෙක් මසුරෙක් තද මසුරෙක්ද බියෙන් තර්ජනය කරනෙක් දන් දෙන්න හොද පින් කරන්න හොද බොහෝ සත්වයෙන් වැළක්වුවා. දැන් ඔහු දන් දුන්නේ නැති එක වෙනම කතාවක්. දන් දෙන අයට දන් දෙන්නේ නැතුව වැළක්වුවා. අදටත් එහෙම ඉන්න අය ඉන්නවා පින්වත්නි. හැමදාම බුදු පූජාව තියන්න ඕනද? බුදු පූජාව තියලා මොකක්ද වෙන්නේ? හැමදාම බණ අහන්න ඕනද? බණ ඇහුව කියලා මොකද වෙන්නේ? හැමදාම බුදුන් වඳින්න ඕනද? බුදුන් ඇහුව කියලා මොකද වෙන්නේ කියලා? එහෙම ඉන්නවා. මිනිස්සු එහෙම ඉන්නවා. තමන් කරොත් ඒක වංචාවට කරන ප්‍රසිද්ධ වෙන්න. නමක් දාලා බෝඩ් එකක් දාලා අඬ බෙර ගහලා ප්‍රදේශෙම ඉන්න ප්‍රභූවරු ගෙනල්ලා මහ විශාලට කරන වංචනික ධර්ම වංචාවෙන්. ඒ මම කළා මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න. මම කළා මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න. හැබැයි තව පිරිසක් ඉන්න මොකද්ද? දන් දෙනවා කවුරුත් දන්නේ නැහැ. තනියම දන් දෙනවා. පිරිස එකතු කරගෙන දන් දෙනවා කාටවත් කියන්නේ නැහැ. ඇයි ඒ? නම දාන්නේ. නම කියන්නේ. ඇයි ඒ? තවත් කෙනෙකුට එබඳු පින්කමක් කරන්න ගිහින් බැරි වුණොත් මම කරපු ධන වියදම් වගේ එයාට බැරි වුණොත් එයායි පින්කම් කරන්න නැති වෙයි. බලන්න කොච්චර ශ්‍රද්ධාවක්ද?
තව මිනිස්සු ඉන්න මොකටද දන් දීලා? දන් දීලා වැඩක් තියනවද? ධනපාල ප්‍රේතය වගේ තමයි ගිහිල්ලා උපදින්න වෙන්නේ. ආම් බලන්න. අකුසලයට ලං වෙලා කුසලයෙන් දුරු වෙලා ජීවත් වුණොත් කොහොටද යන්නේ? විපාකෝ නත්ති දානස්ස සඤ්ඤමස්ස කුතෝ පලං පොක්කරඤ්ඤ දපා නාති ආරාමාති ච රෝපිතේ පාපායෝච විනාසේති දුග්ගේ සංඛ මනානිච. එයා කියනවා දන් දීමේ විපාකයක් නැහැ කියලා. මාර දවසක දේශනා කළානේ ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය දසවස්තුක සම්මා දිට්ඨිය. ඒකේ පළවෙනි එක මොකද්ද? විපාකෝ නත්ති දානස්ස. දානේ විපාක නැහැ නිසා දෙන්න එපා. චුට්ට හරි දන් දුන්නොත් උඹේ තියෙන ධනෙ තමයි අඩු වෙන්නේ. දන් දෙන්න නම් එපා. දන් දීලා මොකටද? කාටද දන් දීලා හරි ගිය අඩු වුණා මිසක්. ඒ නිසා දන් දෙන්න එපා. දන් දෙන එක වළක්වනවා. සඤ්ඤමස්ස කුතෝ පලං. සීලේක හික්මීමක කොහොම විපාකයක් තියන්නද? සීල විපාක නැහැ කියනවා. දුසිල්වන්ත වුණාට කමක් නැහැ. කොච්චර මහ කූර මිනිහෙක්ද කියලා හිතන්න ඔය ඇත්තෝ. ආරාමානිච රෝපිතේ. පැම්පකුණු ලිං. මිනිස්සු එහෙම යන්න පාලං හදා ගන්නවා. වතුර ටිකක් බොන්න පැන් කෙන්ඩි තියලා පැන් හලවල් හදා ගන්නවා. යන්න එන්න බැරි පාරක නම් ඒ දඬු හදා ගන්නවා. ඔක්කොම ටික මේ මනුස්සයාගේ ධනෙ නිසා විනාශ කරලා දැම්මා. දැන් බලන්න එතකොට අකුසල් තමයි තරහව නිසා දන් දෙන්න එපා කිව්වා. යදින්නු ඉල්ලගෙන එනකොට දොර වහගෙන අනුභව කරනවා. අම්මට තාත්තට මහාන බමුණන්ට දරුවන්ට දෙමව්පියන්ට සලකන්නේ නැහැ. මසුරෙක්. ශ්‍රද්ධාසිත තුන් හිතකවත් නැහැ තියෙන්නේ මසද්‍රාව. ඉවිතරක් නෙමේ යා පොදු සම්පත් සියල්ලම විනාශ කරලා දැම්මා. ඒ දඬු ආදී සියල්ලම. ස්වාහං අකත කල්යානෝ කත පාපෝ තතෝ චුතෝ උපපන්නෝ පෙත්ති විසයන් പ്രേත යෝනියෙහි උපන්නා කුප්පි පාස සමිප්පිතෝ. කුප්පි පාසික නැත්නම් පිපාසයෙන්මයි ජීවත් උනේ. දැන් බුදුරජාණන් වහන්සේට මුණ ගැහුනේ අර කරකශ වෙච්චි වැලි පොළවකනේ. වතුර නැති නිසා ඇඟ වේලිලා ගිහිල්ලා දුර්වර්ණ වෙලා ඉලයට පේනවා, නහරවැල් පේනවා. ඉන්පස්සේ කියන කොහොමද? පංච පන්නාස වස්සානි යතෝ කාලං කතෝ අහං නාබි ජානාමි බුත්තං වා පීතං වා පනපානිනං. යම් වූ දවසක මම මිය පරලොව ගියේද එතැන් ඉඳලා 50 අවුරුද්දක් මුළුල්ලෙහිම ආහාර අනුභවයක්වත් පැන් පොදක් බීමටවත් අනේ අවස්ථාවක් නොලැබුණා. දැන් ඔයත් හිතලා බලන්න. දන් නොදුන්නොත් දන් දෙන එක වැළැක්වුවොත්, සීල නොරැක්කොත් රකින්න සීලේ බිඳෙව්වොත්, මසුරුකමෙන් හිටියොත්, තද මසුරුකමෙන් හිටියොත්, තවත් කෙනෙකුට බිය තර්ජන ඇති කරමින් වද දුන්නොත්, පොදු සම්පත් ලෙස වැව්, අමුණු, ඇල, වේලි, ලිං, පොකුණු, ඒදඬු, පාලං, පැන්සාලා, ධර්මශාලා, නවාතැන් පොළවල් විනාශ කළොත් අකුසලයේ තියෙන විපාකය තමයි කන්න ටිකක් නැතුව 50 අවුරුද්දක් මුළුල්ලේ
පස්පනස් අවුරුද්දක් මුළුල්ලේ කණ්ඩත් නෑ බොණ්ඩත් නෑ ප්‍රේත ලෝකෙ ඉපදුනා. යෝ සංයමෝ සෝ විනාසෝ යෝ විනාසෝ සෝ සංයමෝ පේතාහි කිර ජානන්තේ යෝ සංයමෝ සෝ විනාසෝ. යෝ යම් වූ කෙනෙක් සීලයෙන් හික්මීමක් වෙනවද එය මහත් වෙනසීමක්මයි. යම් වෙනසීමක්ද ඒ සීල හික්මීමයි කියලා මං හිතුවා කිව්වා. යම් දාන වස්තුවක් පරිත්‍යාග නොකිරීමෙන් දානයක් කාටවත් නොදීමෙන් ඒක තුල වෙන්නේ මහත් වෙනසීමක්මයි. ප්‍රේතයෝම දැනගන්නවා කිව්වා. පෙර බොහෝ ධනෙ තියෙන කාලේ පින් කරන්නේ නැතුව මම පින් වලින් වැළකුණා. දාන වස්තු ඇස් දෙකට පේන කොටත් අනේ පිහිටක් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. කර්ම විපාකයට මම අදටත් ස්වාමීනි පසුතැවෙනවා. උද්දං චතුහි මාසේහි කාලං කිරියා භවිස්සති ඒකාන්ත කටුකං ඝෝරං නිරයං. දැන් බලන්න එතකොට පින්වත්නි නිරයං පප්පතිස්සහං සිව්මසක් මසකින් පස්සේ මම කාලක්‍රියා කරනවා මේ දුර්වර්ණ වෙච්චි ප්‍රේත ලෝකෙන්. ඒකාන්ත වශයෙන්ම නියතයි කටුක වෙච්චි දරුණු අසුචි පිරුණු මහා නිරයට මම වැටෙනවා. චතුක්කන්නං චතුද්වාරං විබත්තං භෝගසෝ මිතං අයෝපාකාර පරියන්තං අයසා පටිකුජිතං. පින්වත්නි ඔබට ආරාධනා කරනවා ධනපාල ප්‍රේතවත්ව කියවලා බලන්න කියලා. කොන් 4ක් තියෙනවා, දොරවල් 4ක් තියෙනවා. ප්‍රමාණයෙන් කරන ලද කොටසක් නිසා කෑලි කෑලි වලට බෙදලා තියෙනවා. යකඩ ප්‍රකාරයකින් වට කරන ලද යකඩ පියනකින් වහලා තියෙන එක තැනක තමයි මං ගිහිල්ලා උපදින්නේ. තස්ස අයෝ මයා භූමි ජලිතා තේ ජනා යුතා සමන්තා යෝජන සතං එතරිත්වා තිට්ඨති සබ්බදා. ඒ අසූචි පිරිච්චි මහා නරකයේහි යකඩින් වෙච්චි භූමිය දිලිසෙනවා කියනවා. මහත් ලෙස ගිනි ගන්න ගිනි දැල් තියෙනවා. හැම තැනින්ම යොදුන් 100කින් තැන තැන එක පැතිරෙලා තියෙනවා කිව්වා. අවසානට කියනවා මම මේ මහා නරකේ බොහෝ කාලයක් මුළුල්ලේ දුක් වේදනා විඳිනවා. ඒ වෙන කෙනෙක් නිසා නෙවෙයි. මම විසින්ම කරගත් අකුසල විපාකය මමම බොහෝ ශෝක කර ගෙවනවා. එක දෙයක් මම නුඹලාට කියනවා. පින්වත්නි මේක හරියට ඔබට අපට කියනවා වගේ. තං වෝ වදාමි බද්ධං වෝ යාවත් ඒත සමාගතා මාකත්ත පාප කම්මං ආචිවා යදිවා රහු. නුඹලාට මා එකක් කියන්නම්. යහපතක්ම නුඹලාට වෙන්න ඕන. යම් පිරිසක් ප්‍රමාණයක් මිනිස්සු රැස් වෙනවද ලාමක අකුසලයෝ රැස් වෙලාවත් කරන්න එපා කිව්වා. මිනිස්සු එකට එකතු වෙලා රැස් වෙලා අකුසල් කරනවා. එකක්වත් කරන්න එපා කිව්වා. රහසිගතවවත් ලාමක අකුසල කර්මයක් කරන්න එපා කිව්වා. හැබැයි යම් කෙනෙක් රහසිගතව හෝ අකුසල කර්මයක් කරනවා නම් සචේතං පාප කම්මං කරිස්සත කරෝතවා නවෝ දුක්ඛා පමුත්‍යර්ථං උප්පච්චාපි පලායනං. හොරෙන් හරි වංකව හරි යම් කෙනෙක් පින්වත්නි ලාමක අකුසල කර්මයක් කරොත් නම්
දුකින් කවදාක්වත් මිදෙන්න පුළුවන් කමක් නැහැ. හරි ලස්සන උපදේශයක් දෙනවා. මොකද්ද? මත්තේයා හෝත පෙත්තේයි යා කුලේ ජෙට්ටා පචායිකා සාමඤ්ඤා හෝත බ්‍රහ්මඤ්ඤා ඒවං මග්ගං ගමිස්සතා. හරිම ලස්සනයි. මත්තේයා මවට ආදරය කරන්න. හෝත ආදරය කරව් අනක්. ඇයි? තමා විඳිනකොට දුකක් තවත් කෙනෙකුට දුක විඳගෙන අපි කරන්නේ ආඥාව. එන්න එපා කියලා කියන්නේ නොවව් කියනවා. ඇයි? අනතුරක් නම් නොවව්. එන්න එපා. මිදිනවා. ඒ තරම් බුදුහාඳුරුත් එහෙම සුනාත අසව්. සංසාරේ නැමැති ගින්න දැක්ක නිසා සුනාත අසව්. මෙතනත් කියනවා මවට ආදරය කරව්. පියාට ගරු බුහුමන් කරව්. කුලදෙටු පුදන්නෝ වව්. මහන බමුණෝ පුදන්නෝ වව්. බමුණන් පුදන්නෝ වව්. මෙසේ කොට ඒවං සග්ග ගමිස්සාත. මෙසේ කොට ස්වර්ග ලෝකයට පැමිණෙව්. හැබැයි මවට අගරු කොට පියාට අගරු කොට කුලදෙටුවන්ට නොපුදා මහන බමුණන්ටද නොපුදා බමුණන්ටද නොපුදා අකටයුතු කළ බොහෝ දෙනා පින්වත්නි ඒකාන්තයි නියතයි සංසාර දුකෙන් අත්මිදීමට පුළුවන් කමක් නැහැ. කොහොමද? චතු කන්නං චතුද්වාරං විභත්තං භෝගසෝමිතං අයෝපාකාර පරියන්තං අයසා පටිකුජ්ජිතං. අර හතර දිසාවකින් ගිනිදැල් හටගන්න പ്രേත ලෝකේ නිරලෝකේ අපමණ කාලයක් දුක් විඳින්න වෙනවා කුසල් වඩා ගත්තේ නැත්තම්. කායේන සංවරෝ කයින් සංවර වෙන්න. වචසා සංවරෝ වචනයෙන් සංවර වෙන්න. මනසා සංවරෝ මනසින් සංවර වෙන්න. කයින් වචනයෙන් මනසෙන් සංවර වෙන්න. කුසල් සිත් උපදව ගන්න. යම් කුඩා වූ අකුසලයක් වෙතත් අන් අය නොදකිත්වා යන් අවබෝධයෙන් වත් නොකරන්න. මක් නිසාද? නුඹේ සිත දන්නවා නුඹ අකුසලයකට බැඳුණු බව. ඒ විපාකය ඔබට බොහෝ දුක් සහගත බව මනා ලෙස තේරුම් අරගෙන මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම ඔබට කුසල් සිත් වඩාගෙන නිර්වාණ අවබෝධය සිද්ධ කරගන්නම මේ උතුම් කුසලය උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ඊ타ත්ම සත්පුරුෂව මේ උතුම් ධර්ම කාරණාව මුළු ලෝකයටම විසුරුවා හරින්නට සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ විශ්‍රාමික පාඨශාලාචාර්යණිය ගමගෙදර පොඩිමැණිකේ පින්වන්ත මාතාව විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. පිනති අරමුණ වන්නේ තලාතුවය අංකෙලිපිටිය නුගලියද්ද පාරේ මඩිත්ත හේනෙහි පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යණී ගමගෙදර පොඩිමැණිකේ මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ මීට වසර 30කට පමණ පෙර පරලොව සැපත් වන්නට යෙදුණු චන්ද්‍රසේකර මුදියන්සේලාගේ අබේරත්න මහත්මයාටත් පරලොව සැපත් පියාණන් වන ගමගෙදර මුදියන්සේ මහතාටත් මෑණියන් වන මිසිනෝනා යන අයටත් මේ උතුම් ධර්ම දානමේ මහා කුසල අනුමෝදන් වේවා. සාංසාරික ජීවිතයේ සපවත් වේ ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ උතුම් ධර්ම දානමේ කුසලයේ පිහිට පිළිසරණ කොට ගනිත්වා යන සාදු සිත් ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරනු. සුජීවත්ව සිටින පුතුන් වන ධම්මික සුසන්ත බණ්ඩාර, සමන්ත අනුර බණ්ඩාර, ගොඩ මුන්න කනිටු විද්‍යාලයේ ආචාර්ය බන්දුල ප්‍රසන්න බණ්ඩාර, ලේලිවරුන් වන නිරංජලා සුභාෂිනී, පාඨශාලාචාරී ඩිලානි ඒකනායක ඇතුළු මුණුබුරු මිනිබිරියන්ටත් කුමාරිහාමි කාන්ති කුලතුංග යන නෑයින්ටත් මේ පින් අයත්ව නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනය සැලසෙත්වා. උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණේ වීම පිණිසත් මේ උතුම් පින උපනිශ්‍රේ වේවායි සාදු සිත් ඇතිව ආශිර්වාද කරනවා. තවද මුණුබුරු ඕෂධ බණ්ඩාර පුතුගේ අපල වූ දුරු වේ යහපත උදා වීම පිණිසත් අනාගත අභිවෘද්ධිය පිණිසත් මෙම පින හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. තවද පරලොව සැපත් වූ සහෝදර සහෝදරියන්ටද මේ පින් අනුමෝදන් වෙත්වායි
ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාගේම සිතෙහි තැන්පත් සියලු ධාර්මික බලාපොරොත්තු ආකාරයෙන් ඉටුවේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිර්වාණ අවබෝධයම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, කුසල් වඩා ගන්නා ක්‍රමය ගැන දේශනාවේ කළේ උපන් අකුසල ධර්මය උපන් සැනින් දුරු කරගන්න. උපන් අකුසල ධර්මය උපන් සැනින් දුරු නොකරගත්තොත් අකුසලයේ ආදීනව බරපතල බව මා ඔබට ධනපාල ප්‍රේතවත්තුවෙන් දේශනා කරන්නට යෙදුණා. ඔබට තව තවත් ධර්මඥානය අවබෝධ වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසෙත්වා. ධර්ම ශ්‍රවණය වේවා. යෝනිසෝ මනසිකාරය ඇති වේවා. ධම්මානුධම්ම පටිපත්තිය පූර්ණේ වේවා. ගෞතම බුද්ධ ශාසනය තුලදීම සෝවහන් ආදී මාර්ගඵල අවබෝධම වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාවට අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලාටද පඬිත හාමුදුරුවන් වහන්සේලාටද දේශනාවන් පවත්වන ලෝකවාසී මහා සංඝරත්නයටද ලෝවැසි සියලු සදැහැති පින්වතුන්ටද නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න, සසර දුකින් අත් මිදෙන්නම මේ කුසල් උපකාර වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. තුන් ලෝකාග්‍ර තිලවක තිලක තථාගත බුදුමාමෑණියන් වහන්සේ විසින් සකල සත්වයන් වෙත පතල මහ කරුණාවකින් යුක්තව දේශනා කොට වදාළා වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම දේශනාවෙන් බිදක් ශ්‍රවණය කිරීමට සැලසීමෙන්ද ලබන ලද කුසලානිසංස ධර්මයෝ නමින් මිය පරලොව ගිය ගුරුවර දෙමව්පිය ඥාති මිත්‍ර හිතයිසේ සියලු දෙනාටමත් මේ පින්කම කර ගැනීමට දායක කාර්යක මූලිකාදී ඔලොකු කුඩායම දෙනාටමත් සර්වමල විරහිත තත්ත්වයන් පවරතර අග්‍රාමෘත මහා නිර්වාණ සම්පත් සාත් කර ගැනීමටම හේතු වේවයි වාසනා වේවයි සිතා පිං සිතින් යුතුව පිං අනුමෝදන් විය යුතු. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං